ආදරණීය දරුවනි අපි අද 9 ශ්‍රේණියේ 3 වෙනි වාරයේ 24 වෙනි පාඩමට ඇවිල්ලා තියෙනවා. සම්භාවිතාව probability මේ p අකුර අපිට වැදගත් වෙනවා probability. අපි බලමු. මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට ඔන්න සසම්භාවී පරීක්ෂණ හඳුනා ගැනීමට. ඒක තමයි වැදගත්. සසම්භාවී පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය හඳුනා ගැනීම. සමසේ භවය ප්‍රතිඵල සමසේ භවය සිද්ධිය හඳුනා ගැනීමට. සමසේ භවය ප්‍රතිඵලක සම්භාවිතාව සෙවීමට. සමසේ භවය ප්‍රතිඵල සහිත සිද්ධියක සම්භාවිතාව සෙවීමට හැකියාව ලැබෙනු ඇත. අපි මේවා ගැන කතා කරමු. දැන් බලන්න සසම්භාවී පරීක්ෂණ කියන එක තීරුම් කරන්නයි මම උත්සාහ කරන්නේ. මෙතන තියෙනවා කාසියක්. එක පැත්තක ලියනවා සිරස හෙඩ් කියලා කියනවා. අනිත් පැත්තේ වටිනාකම අගය. ටේල් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. රූපය දැක්වෙන්නේ සාධාරණ කාසියක දෙපැත්තය. එක පැත්තක සිරස මං කියන්නේ විතරයි ලියුවේ. යනුවෙන්ද අනෙක් පැත්තේ අගය යනුවෙන්ද ලියා ඇත. දැන් කාසිය උඩ දාන්න. උඩ දැමූ විට ලැබිය හැකි ප්‍රතිඵල මොනවාද? අපි දන්නවා ලෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවාද? එක්ක සිරස නැත්නම් අගය. මෙම ප්‍රතිඵල ලැබෙන බව කාසිය උඩ දැමීමට පෙර කිව හැකිය. ඒක කියන්න පුළුවන්. දැන් මේ සසම්භාව්‍ය පරීක්ෂණ කියන්නේ මොකද්ද කියලා කියන්නේ නැහැ. ඒතර පරීක්ෂණයේ ප්‍රතිඵල මොනවද වෙන්නේ කියලා කියන්න පුළුවන්. ලැබිය හැකි ප්‍රතිඵලය දැන සිටියත් කුමන පැත්තක් කියලා. ඒ කියන්නේ හරියටම කොයි පැත්තද කියලා හැබැයි කියන්න බෑ. අපි දන්නා ප්‍රතිඵල සියල්ලම මෙන්න මේවා තමයි වෙන්න ඕනේ. නමුත් වෙන්නේ මොකද්ද කියලා කියන්න බෑ. ලැබිය හැකි ප්‍රතිඵල දැන සිටියත් කුමන පැත්තක් කියලා වැටේදයි කියවන හැකිය. තේරුම් ගන්න. ඉහත පරීක්ෂණයේ ඕනෑම වාර ගාණක් කරන්න පුළුවන් ওই தත්ත්වය යටතේ. උඩ දාලා බලන්න පුළුවන්. නැවත නැවත සිදු කරන්න පුළුවන්. ඒකත් අවශ්‍යයි. කාසිය කීප වතාවක් උඩ දැමවද ලැබෙන පැත්තේ රටාවක් නැත. රටාවක් දැන් හැමතිස්සෙම එකම රටාවකට මේක එන්නේ නැහැ. ඒකත් වැදගත්. ඉහත ආකාරයේ පරීක්ෂණ වලටයි සසම්භාවී පරීක්ෂණ කියලා කියන්නේ. ඔන්න ආයෙත් බලන්න. කාසියක් උඩ දැමුව විට ලැබිය හැකි ප්‍රතිඵල මොනවාද? සිරසාගේ. ඒ කියන්නේ පරීක්ෂණයක් කරනවා අපි දන්නවා මේක වෙන්න ඕනේ සිද්ධි මොනවද කියලා අපි දන්නවා. නමුත් එන සිද්ධිය මොකද්ද කියලා කියන්න බෑ. අනේක වැදගත්. ඊළඟට පරීක්ෂණේ ඕන වාරක් ගානක් කරන්න පුළුවන්. ඒ ප්‍රතිඵලවල රටාවක් ගොඩක් වෙලාවට ලැබෙන්නේ නැහැ. අන්න සසම්භාවී පරීක්ෂණ හඳුන ගන්නයි යන්නේ. අපි බලමු අංක 1 2 3 4 5 6 අර කැටේ පැති 6 තමයි ලියලා තියෙන්නේ. ලියු සවිදි ගණකාකාර මුද්‍රණේ පොඩි අකුරක් අඩු වෙලා ධාතු කැටයක් වරක් උඩ දාන්න. එක සැරයක් උඩ දාන්න. ඉහළට වැටෙන පැත්ත මොනවද? 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 3 4 5 6 යන සංඛ්‍යාවලින් එකක් විය යුතු බව කල්තියා ප්‍රකාශ කළ හැකියි. අපි දන්නවා එන්න ඕන සිද්ධි මොනවද කියලා. වැටෙන්න ඕන දේවල් මොනවද කියලා. ඒක අපි දන්නවා. ලැබිය හැකි ප්‍රතිඵල දැන සිටියත් කුමන පැත්තක් කියලා වැටේදයි කියවන හැකියි. අපි දන්නේ නැහැ. ඔය හයෙන් ඕන එකක් වැටෙන්න පුළුවන්. ඊට පරීක්ෂණයත් ඕන වාර ගණක් කරන්න පුළුවන්. කැටේ කීපවතාවටක් උඩ දැම්මද ලැබෙන පැත්තේ රටාවක් නැති. රටාවක් තියෙන්න බෑ. ඊට ආකාරයේ පරීක්ෂණද සසම්භාවී පරීක්ෂණ කියලා කියනවා. දැන් සසම්භාවී පරීක්ෂණයක්ද කියලා කියන්න මේ ලක්ෂණ හඳුන ගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේක සාමාන්‍ය පෙළෙන් නවතින්නේ. උසස් පෙළ ගියත් සම්භාවිතාව වෙනම පාඩමක්. ඒතර සසම්භාවී පරීක්ෂණ අනිවාර්යයෙන්ම අපිට හැමදාම ඕන වෙනවා. එහෙනම් මේක තේරුම් ගන්න ඕනේ. තව එක බලමු. පහද පරීක්ෂණ වලින් කුමනේවා සසම්භාවී පරීක්ෂණද? හරි ලකුණ. කුමනේවා සසම්භාවී නොවේද යන්න වැරදි ලකුණ ලියා දක්වන්න. ඔන්න බලන්න. 1 2 3 4 අංක ලියු සවිදි චතුස්තරාකාර ධාතු කැටයක් උඩ දමා මේසය ස්පර්ශ කරන පැත්ත සෙවීම. පැති 4 ධාතු කැටයක් දාලා පැත්ත සෙවීම. අපි දන්න වැටෙන්න පුළුවන් මේන් ඒවා. මොකක් වැටෙද කියලා දන්නේ නැහැ. හැබැයි වැටෙනවා අපි දන්නවා. ඊට පස්සේ මේ தත්ත්වය මේ පරීක්ෂය ඕන වාරක් කරන්න පුළුවන්. හරිනේ? එහෙනම් මේක පුළුවන්. හරි. අපි හරි ලකුණක් දාමු.
එකම ප්‍රමාණය රතු පාට වීදුරු බෝල 5ක් ඇති බෑග් එකකින් අහඹු ලෙස බෝලයක් තෝරාගෙන. එකම ප්‍රමාණය. අහඹු ලෙස තෝරගන්න. අතට එල්ලුවට අතට දැනෙන්නේ නැහැ මේවා. ප්‍රමාණය ඔකම නිසා පාට තේරෙන්නේ නැහැ. ඒකට ඒකත් පුළුවන්. ඕනනම් අපි හිතමු රතු නම් රතු 1 රතු 2 රතු 3 රතු 7 එහෙම දාගන්නවා. නම්බර දාලා අපි ගන්නවා. 1 සිට 10 දෙනෙක් ලියු පින්පොම් බෝල 10කින් බෝලයක් අහඹු ඒකත් ඒ වගේනේ. එකම ප්‍රමාණය පින්පොම් බෝල. නම්බර දාලා අපි ගන්නවා. ඒකත් පුළුවන්. අර සිද්ධිය ඔක්කොම අපි දන්නවා. ඒ වෙන කරුණු ඔක්කොම බලංගුයි. අන්න ගිනි පෙට්ටියක. පැතිවල 1 සිට 6 දෙක අංක ලියා තමයි වැටෙන පැත්ත සෙවීම ගිනි පෙට්ටිය. මොකද කියන්නේ? ගිනි පෙට්ටිය කොට දාලා බලන්න වර්ගඵලයේ වැඩි පැත්ත තමයි හැමතිස්සෙම වැටෙන්නේ. එක පැත්තක හෝ අනිත් පැත්ත. ඒතර පැති 6ම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට ඒක වැරදි. ඒක සසම්භාවී නෙමෙයි. හරි. කවඩි බෙල්ලත් එහෙමනේ. දැකලාද කවඩි බෙල්ල පංච දාන්නේ ඔයගොල්ලෝ අවුරුද්දට. ඒකත් ඒ වගේ. එහෙම ගන්න බෑ. සසම්භාවී වෙන්නේ නැහැ. ටොනික් මූඩිය. ටොනික් මූඩිය. ඒකේ අර කට්ට තියෙනවා. උඩ දාලා බලන්න. ඒකත් ඒ වගේ සසම්භාවී වෙන්නේ නැහැ. පැට්ට පැති දෙක අපි දැනගත්තා සමහර සිද්ධි සමහර දේවල් සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි. සමහර රටාවක් ඒකේ තියෙනවා වැටෙන. හරි. නියදි අවකාශය. මේකට කියන්නේ sample space. sample. ඒ නිසා අපි එස්සකුර තමයි මේකදී යොදාගන්නේ. සසම්භාවී පරීක්ෂණයකින් ලැබෙන ප්‍රතිඵල සියල්ලම කුලකයක් ලෙස ලියු විට ඒකට කියනවා නියදි අවකාශය. වෙන්න පුළුවන් සියලුම දේ සමබර කාසියක් වරක් උඩ දමන්න. ලැබෙන සියලු ප්‍රතිඵල ඇතුළත නියදි අවකාශය ලියන්න. එහි අවයව සංඛ්‍යාව ns ලෙස ලියන්න. මං කිව්වා අවයව ලියන්න ඔක්කොම සිරස වැටෙන්න පුළුවන්. 100 විතර දාන්න නැතුව මං ලියුවා. අනිත් එක අගය. දැන් මේ කුලකයට අවයව කීයක් තියෙනවද? 2යි. මතකද කුලකයක අවයව සංඛ්‍යාව ලියන්නේ මේ විදිහට. අපි ඉගෙනුවේ කුලක ns 2යි. අංක 1 2 3 4 ලියු සවිදි චතුස්ථලාකාර ධාතු කැටයක් වරක් උඩ දැමුව විට ලැබෙන සියලු ප්‍රතිඵල. ඒතර එක වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් 2 3 4. නියදි අවකාශයට ඔය ඔක්කොම ලියන්න ඕනේ. සිද්ධ වෙන්න පුළුවන් සියලුම සිද්ධි. උඩ පැත්තට වැටෙන්න පුළුවන්. මේකේ ns වල උත්තරය 4යි. මොකද මේකට අවයව 4ක් තියෙන නිසා. තේරුණා නේද? අපි යමු. අන්න බලන්න. රතු 1 රතු 2 රතු 3. දැන් රතු පාට 1 2 3. නිල් 1 ලෙස අංක ලියු. වීදුරු බෝල 5ක් ඇති බෑග් එකකින් අහඹු ලෙස බෝලයක් තෝරාගත් විට ලැබෙන සියලු ප්‍රතිඵල ඇතුළත් නියදි අවකාශය ලියන්න. දැන් මේක සසම්භාවී පරීක්ෂණයක්. අපි දන්නවා අපිට ලැබෙන්න පුළුවන් රතු 1. රතු 1 බෝලය ලැබෙන්න පුළුවන්. රතු අංක 2 ලියු එක ලැබෙන්න පුළුවන් ඒක නෙවෙයි නං. එහෙම නෙවෙයි නම් රතු 3 ලැබෙන්න පුළුවන්. ආර දාන්නත් පුළුවන් ඕන. ඒගොල්ලෝ දීලා තියෙනවා සිංහලෙන්ම. එතකොට නිල් 1 නිල් 2 අන්න දරුවනේ මේ පහෙන් ඕනම බෝලයක් අපිට ලැබෙන්න පුළුවන්. එහෙනම් අවයව සංඛ්‍යාව ns වල 5යි. s වල නම්බර් සංඛ්‍යාව අවයව සංඛ්‍යාව 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා ලියු කාඩ්පත් කට්ටලයකින් අහඹු ලෙස කාඩ්පතක් තෝරාගත් විට ලැබෙන සියලු ප්‍රතිඵල 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා ලියලා තියෙන්නේ මොනවද 2 3 5 7 හරිනේ 8 නෑ 9 නෑ 10 නෑ 11 12 නෑ 13 14 15 නෑ 16 නෑ 17 19 ඔන්නෝව තමයි ලියලා තින්නේ කාඩ්පත් වල 3යි 6යි 8ක් තියෙනවා කාඩ්පත්. ඒක කාඩ්පත තෝරගත්තාම මේන් එකක් ලැබෙනවා. එහෙනම් මුළු සිද්ධි ගාන 8යි. අවයව සංඛ්‍යාව S වල තියෙනවා. මේක ලියලා ලියන්න ඕනේ. මේකට කියනවා නියදි අවකාශය. S දාන්නේ sample space. ඔන්න මේක වෙනස්. සමබර කාසියක් පිට දෙවරක් දැමුව විට ලැබෙන පැත්ත ඇතුළත් නියදි අවකාශය ලියන්න. ඒ මොකද කරන්නේ? ඔන්න එක සැරයක් දැම්මා. පළමු වැටීමේදී සිරස වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගය වැටෙන්න පුළුවන්. මේකේ අගය අපි මුලින්ම මේකේට සිරස දාමු. මේකේ සිරස වැටලා දෙවෙනුවත් සිරස. පළමුව සිරස වෙනස් වෙලා දෙවෙනුව අගය වැටෙන්න පුළුවන්. පළමුව අගය
දෙවනුව සිරස. පළමු අගය දෙවනුවත් අගය. බලන්න එකිනෙකට වෙනස් සිද්ධි වෙන්න පුළුවන් ඒවා. මොනවාද? සිරස සිරස. එහෙනම් අපි ඒක මෙහෙම දාන්න ඕනේ. සිරස සිරස. සිරස අගය. එහෙම නැත්නම් අගය සිරස. අගය අගය. ඔයාලට මේක දකින්නකොට මතක් වෙන්නේ පරිපාටිගත යුගල. මතක් වෙන්න ඕනේ. ඔව්. මේකේ අවයව 8ක් නැහැ. මේකේ සිද්ධි තියෙන්නේ 4යි. සිද්ධි 4ක් තියෙන බව තේරුම් ගන්න. මේක එකක්, මේක එකක්, මේක එකක්, අරක තව එකක්. එකිනෙකට වෙනස් සිද්ධි වෙන්න පුළුවන් මේවා විතරයි. හරි. කාසි දෙකක් උඩ දැම්මත් මේ තත්ත්වෙම තමයි. සත පහකුයි තව පාට දෙකක් ගාලා දානවා. සත පහ. එක පෙට්ටියක R1 R2 සහිත රතු පාට වීදුරු බෝල දෙකක්ද? R1 R2 රතු පාට වීදුරු බෝල දෙකක්. වෙනත් පෙට්ටියක B1 B2 සඳහන් නිල් පාට වීදුරු බෝල දෙකක්. B1 B2 පළමු පෙට්ටියේ නාම ලෙස බෝලයක්ද දෙවන පෙට්ටියේ නාම ලෙස බෝලයක්ද තෝරා ගන්න ලැබේ. නියදියාවක්. කියන්න බලන්න. ඔන්න පළමු පෙට්ටියෙන් R1 ගන්නවා. ඊට දෙවෙනි පෙට්ටියෙන් B1 එන්න පුළුවන්. පළමු පෙට්ටියෙන් R1 ගන්න පුළුවන්. දෙවෙනි පෙට්ටියෙන් B2 එන්න පුළුවන්. හරි. එච්චරද? නෑ. පළමු පෙට්ටියෙන් R2 ඇවිල්ලා. මේකෙන් B1 එන්න පුළුවන්. තේරෙනව නේද? පළමු පෙට්ටියෙන් R2 ඇවිල්ලා අරකින් B2 එන්න පුළුවන්. පොඩි තර්කානුකූල වැඩක්. එන NS ලියන්න. කීයද අවයව සංඛ්‍යාව? 4යි මේකෙත්. NS 4යි. අන්න බලන්න. අපි චුට්ටක් ඉහළට ගෙනිච්චා ඕගොල්ලෝ. යමු. සාධාරණ වස්තු අසාධාරණේව තියෙනවා. කාසියකට පැති දෙකක් ඇත. මේ උඩ දැමුව විට ඕනෑම පැත්තක් ඉහළට වැටීම සමාන හැකියාවක් ඇත්නම් මේ සාධාරණ වස්තුවයි. සාමාන්‍ය කාසියක් ගත්තම අපි උඩ දැම්මම සමාන හැකියාවක් තියෙනවා දෙපැත්තම වැටෙන්න. දැන් හොර කාසියක් නම් ඒක එකම පැත්ත තමයි හැමතිස්සෙම වැටෙන්නේ. ඒක සාධාරණ නෑ. සාමාන්‍ය කාසියක් සාධාරණ වස්තුවක් හැටියට සලකනවා. 1 2 3 4 5 අංකයේදී සවිදි ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමුව විට පැත්තක් ඉහළට වැටීමේ සමාන හැකියාව. අපි දන්නවා කැටයක් අපි සෙල්ලම් කරන ගත්තම 1 ඉඳන් 6 දක්වා ඕනම එකක් සැරින් සැරේ වැටෙන්න පුළුවන්. අපි එක කවුරු හරි එක පැත්තටම හරි ඊයන් ටිකක් තිබ්බොත් ඊටර එක ටක් ගාලා එක බර පැත්ත පල්ලෙහාට වැටෙනවා. ඊටර එක හොර කාසි හොර කැටයක්. අපි ගන්නේ සාධාරණ කියන්නේ සමාන හැකියාවල් තියෙන වස්තු. ඒකත් තේරුම් ගත යුතුව තියෙනවා. සමසේ භවයේ සිද්ධි. මෙන්න මේකත් වැදගත් ගන්න. සමසේ සමාන. භවය කියන්නේ වෙන්න පුළුවන් සිද්ධි. සමසේ භවයේ සිද්ධි. බලන්න සාධාරණ කාසියක් උඩ දැමූ විට සිරස වැටීමේ හැකියාව අගය වැටීමේ හැකියාවට සමානයි. ඒක සමසේ භවය සම හැකියාවන් තියෙන සිද්ධි දෙකක් වශයෙන් සලකනවා. සමසේ භවය සිද්ධි. අංක 1 2 3 4 ලියූ සවිදි චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දැමූ විට අන්න 1 2 3 4 යන ඕනෑම සංඛ්‍යාවක් වැටීමේ සම හැකියාවක් තියෙනවා නම් ඒකත් සමසේ භවය සිද්ධි 4. දැන් මේක බලන්න. අංක 1 2 2 3 3 1 1 2 2 3 ලියූ සවිදි ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමුව විට බලන්න දැන් මේක උඩ දැම්මොත් දෙකේව තුනක් තියෙනවනේ. එතකොට වැඩි හැකියාවක් තින්නේ දෙක වැටීම. ඊළඟට හැකියාවක් තින්නේ එක වැටෙන්න. අවසානයේට තුනේම එක නිසා එක වැටෙන්න. එතකොට ඒක සමසේ භවය නෑ. දෙක වැඩිවීමට වැඩි හැකියාවක්. එක වැඩිවීමට ඊට පස්සේ හැකියාවක්. එතකොට ඒවට කියන්න බෑ සමසේ භවය සිද්ධි. උරයක රතු පාට වීදුරු බෝල 4ක්ද? රතු පාට ඒවා 4ක්ද? නිල් පාට වීදුරු බෝල 2ක්ද ඇත.
අහඹුලස බෝලයක් ඉවතට ගත් විට වැඩි හැකියාවක් ඇති රතු පාට බෝලයක් ලැබි තේරෙනවනේ. හතරක් තියෙනවල ඒකට තමයි වැඩි හැකියාවක් තියෙන්නේ. ඒකත් සමසේ භවය සිද්ධි නොවේ. සමසේ භවය නැහැ. සමාන හැකියාවල් නැහැ. යමු. පහත එක් පරීක්ෂණ අදාළ සිද්ධි සමසේ භවය නම් හරි ලකුණද? එසේ නොවේ නම් වැරදි ලකුණද යොදන්න. කවඩි බෙල්ලක උඩ දැමීමේ පරීක්ෂණයේදී නෑනේ සම හැකියාව නැහැ. ගිනි පෙට්ටියක්වත් නැහනේ අපි ඉස්සලත් කතා කළා. වර්ගඵලය වැඩි පැත්ත බිමට වැඩි. කුඩා පුනීලයක්. දකද පුනීල. ඒකද එකම පැත්තක් තමයි හැමතිස්සෙම වැටෙන්නේ. සමසේ භවය නැහැ. පෙට්ටියක සමාන ප්‍රමාණයේ ටොපි තුනක් ඇත. අහමුලස ටොපියක් තෝරා ගැනීම. සමාන ප්‍රමාණය තුනම එකම විදියයි. සමසේ භවයයි. අංක 110 ලියා ඇති සමාන ප්‍රමාණයේ කාඩ්පත් 10කි. කාඩ්පතක් අහමු ලෙස සමාන හැකියාවල් තියෙනවා. සමසේ භවය. සමාන ප්‍රමාණයේ රතු පාට වීදුරු බෝල 10ක් ඇති පෙට්ටියකින් සමාන ප්‍රමාණයේ වීදුරු බෝල 10ක්. එතකොට ඒකත් සමසේ භවය. අන්න බලන්න දැන් අපි තේරුම් ගත්තා. සමසේ භවය සිද්ධිවල සම්භාවිතාව. අපි මේක 8 වසරේත් කතා කරලා තිනවා. සාර්ථක භාගය. පරීක්ෂණාත්මක සම්භාවිතාව සෛද්ධාන්තික සම්භාවිතාව. මෙතෙන්දී අපි බලනවා ඊට වඩා ලේසි මේ වැඩේ කරන්න. අංක 1 2 3 4 යෙදූ සවිදි චතුස්ාකාර ධාතු කඩය වරක් උඩ දැමූ විට ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන. දැන් මේ ගාන හදන්න නම් මුලින්ම අපි නියදිය ලියන්න ඕනේ. එක වැටෙන්න පුළුවන් 2 3 4 කීයද මේකේ අවයව තියෙන්නේ? 4යි. අන්න ඒක ලියා ගන්න. ඊළඟට ඔබට අවශ්‍ය සිද්ධිය මොකද්ද? ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම. ඔබට අවශ්‍ය සිද්ධිය ලියනවා. A මොන ප්‍රථමක සංඛ්‍යා? 2 3 2 3. හරි. එතකොට මේකේ ns කීයද? අවයව na කීයද? ඒ වල අවයව 2යි. හරි. මුලින්ම ලියන්නේ නියදී අවකාශය. ns ලියනවා. ඔබට අවශ්‍ය සිද්ධියට අකුරක් දාලා ලියනවා. ඒකේ අවයව ගාන ලියනවා. ඊළඟට මෙන්න PA අනු ඒ නම් සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය. අන්න බලන්න ඒ සිදුවීමේ probability එක P සම්භාවිතාව. ඒක හොයන්නේ කොහොමද? මෙන්න මේව. ආපු එන්නේ ඒ සිද්ධියේ අවයව බෙදනවා නියදී අවකාශයේ අවයව සංඛ්‍යාවයි. බලන්න ඒ සිද්ධියට අවයව දෙකක් තිබුණා. S වලට අවයව 4ක් තිබුණා. එතකොට 2 බෙදීම 4. සුළු කරන්න පුළුවන් තුල්‍ය භාග දෙවරක් 1යි 2යි. මෙන්න මේක වැදගත්. සිද්ධියක සම්භාවිතාව. පල්ලෙහාට ඉන්නේ නියදී අවකාශයේ අවයව ගන්න. එම සිද්ධියේ අවයව ගන්න. සූත්‍රය මේක. PA ලබා ගන්න පුළුවන්. NA යට NS. ඒ නම් සිද්ධියේ සම්භාවිතාව. ඒ සිද්ධියේ අවයව ගන්න නියදී අවකාශයේ අවයව ගන්න. එහෙනම් PB ට සූත්‍රය කියන්නේ. NB වෙදීම NS. ඒ දාන අකුරම ලියන්න පුළුවන්. PC ලිව්වොත් NC. බෙදීම NS. කිසි වෙනසක් නැහැ. PY ලිව්වොත් NY බෙදීම NS. හරි ෂෝක්. ආකාරයට තමයි සූත්‍රය ලියන්නේ ඊට පස්සේ. එහෙමනම් අංක 1 2 3 4 5 6 7 8 9 10 ලියා ඇති කාඩ්පත් කත්තලයකින් අහමු ලෙස කාඩ්පතක් තෝරා ගන්න. එක නියදී අවකාශය ලියන්න. S දාලා ලියන්න. ඕවා තමයි ගත්තොත් එන්න පුළුවන් දේවල්. 5 7 8 9 10 හරි. ns කීය දාන්න? ns 10යි. හරි. 3 ගුණාකාරයක් වැටීම. කැපිටල් A කියන්න මේකේ තියෙන 3 ගුණාකාර මේ කාඩ්පත්වල 3 පුළුවන් 6 පුළුවන් 9 පුළුවන්. එහෙනම් NA කියන්නේ අවයව 3යි. එහෙනම් කොහොමද මේකේ සම්භාවිතාව හොයන්නේ?
PA සමානයි PA කොහොමද වෙන්නේ NA යට NS A වල අවයව 3යි S වල 6යි බලන්න A වල අවයව 3යි S වල 10යි S වල 10යි උත්තරේ 10න් 3යි ඔත්තේ සංඛ්‍යාවක් වැඩිම B මොනවාද ඔත්තේ සංඛ්‍යා මොනවාද 1 3 5 7 9 එහෙනම් NB 5යි අවයව 5යි එහෙනම් PB සූත්‍රය කියන්න NB P සිදුවීමේ සම්භාවිතාව බෙදීම NS B වල අවයව 5යි නියදී අවකාශයේ 10යි සුළු කලාම 2න් 1යි අන්න දරුවනි සුළු කලාම 2න් 1යි දැන් ඉතින් හරි ලේසි ගණන් ටික අංක 1 2 3 4 5 සටහන් කර ඇති සවිධ කණකාකාර ධාතු කැටයක් ගොඩ දමන්න කියන්නේ S එක වැටෙන්න පුළුවන් 2 3 4 5 6 NS උත් කියන්නේ අවයව 6යි ඊළඟට දෙකේ ගුණාකාරයක් ඉහළට වැටීම ඒ කියලා ගන්නලු මොනවද දෙකේ ගුණාකාර 2 4 6 කිය දානවා ඒගේ අවයව සංඛ්‍යාව 3යි එතකොට මෙතන ඔක්කොම සිද්ධි 6යි ඒගේ 3යි අහයි අපෙන් PA වැටීමේ සම්භාවිතාව PA මොකද්ද සූත්‍රය NA බෙදීම NS ඒ වල අවයව 3යි ඔක්කොම 6යි සුළු කරන්න පුළුවන් භාගයයි 3ට වැඩි සංඛ්‍යාවක් ඉහළට වැටීම මොනවාද 3ට වැඩි නම් 4 5 නේ හරි NB කීයද 2යි එහෙනම් 3ට වැඩි සංඛ්‍යාවක් වැටීමේ probability එක PB NB බෙදීම NS B වල අවයව කීයද 2යි ඔක්කොම 6යි සුළු කරන්න 3න් 1යි සුළු කරලා තියන්න පුළුවන් උත්තරේ හරි පෙට්ටියක වීදුරු බෝල 7ක් ඇත 3ක් රතු පාටය ඔව් 2ක් නිල් පාටය 2ක් කොළ පාටය හරිනේ 7 හරි නියදී අවකාශය ලියන්න දැන් රතු බෝල වෙන් කරලා ලියන්න ඕනේ රතු 1 මම තනි අකුර ලියනවා රතු 2 රතු 3 R දාන්නත් පුළුවන් නිල් 1 නිල් 2 කොළ 1 කියන්නේ කොළ 2 කොළ 1 කොළ 2 NS කියන්නේ අවයව 7ක් තියෙනවා රතු පාට බෝලයක් ලැබීම මොනවා රතු පාට බෝල වගේ තියෙන්නේ රතු 1 ලැබුණත් රතු 2 ලැබුණත් රතු මේ තුනෙන් ඕනම එකක් රතු එහෙනම් ඉන්නේ කියන්නේ අවයව 3යි එහෙනම් බලන්න PA සමානයි probability A වල NA බෙදීම කවුද NS කීයද A වල අවයව 3යි S වල අවයව 7යි 7න් 3යි අන්න රතු පාට බෝලයක් ලැබීම 7න් 3යි වෙන පාට එකක් නම් අපි ඒක බලමු නිල් පාට බෝලයක් ලැබීම B නිල් පාට බෝල 2යි තිබුණේ නිල් 1 නිල් 2 කොමාව ඕනේ එතකොට NB 2යි සම්භාවිතාව PB සූත්‍රය NB බෙදීම NS B වල අවයව 2යි ඔක්කොම 7යි කොළ පාට බෝලයක් ලැබීම C කියලා ගන්නවලු කොළ පාට බෝල 2ක් තිබුණා කොළ 1 කොළ 2 කොළ 2 NC 2යි එනම් කොළ පාට ලැබීමේ සම්භාවිතාව PC NC බෙදීම NS ඔක්කොම බෝල 7යි කොළ පාට 2යි හරි කරදර ජරමර යනුවෙන් ලියලා කාඩ් පත් 8ක් පෙට්ටියක
බහත් ඉන් කාඩ් පතක් අහම ලෙස තෝරා. දැන් මෙතන කරදර ජරමරවල රයන්න තියෙනවා 4 පාරක්. ඒ රයන වෙන් කරන්න ඕනේ. එකම අකුර දෙපාරක් කුලකයක ලියන්න බෑනේ. ඒ නිසායි අපි එහෙම දාලා තින්නේ. ක ර එක. හරිද? ද ර දෙක. ජ ඒවට නම්බර නෑ එකයිනේ තියෙන්නේ. ජ ර ඔන්න ආයිත් ඇවිල්ලා. ම ර හතරක් තියෙනවා ර අකුරු. හරි. ඔක තමයි නියැදී අවකාශය. NS කියන්නේ කීයද? 1 2 3 4 5 6 7 8යි. කුමන හෝ ර අකුරක් ලැබීමේ සිද්ධිය. කුමන හෝ ර අකුරක්. ඒ කියන්න බලන්න. කුමන හෝ ර නම් ර එකවත් හරි. ර දෙකත් හරි ර තුනත් හරි ර හතරත් හරි. එහෙනම් එන්නේ 4යි. එන්නේ 4යි. එන්නේ 4යි. ර නොවන අකුරක් ලැබීමේ සිද්ධිය B නම් B කුලකය ලියන්න. ක රනේ ද ज म හරිනේ. කර දර ජර මර. එතන මේ අකුරු 4. ර යන්න නොවන අකුරක් නම් මේකනේ. NB 4යි. හරි. එහෙනම් මේකේ B කියන සූත්‍රය කියන්න මතකයි දැන්. NB බෙදීම NS. B වල අවයව 4යි ඔක්කොම 8යි. 4 වරක් 1යි 4 වරක් 2යි සුළු කරලා කියන්න ඕනේ. අංක 1 සිට 6 දක්වා ලියා ඇති සවිදි ගණකාකාර ධාතු කැටයක් උඩ දමන්න. ඉහළට වැටෙන පැති ඔක්කොම කියන්න. 1 2 3 4 5 6 NS 6යි. හරිද? හරි. ඔත්තේ සංඛ්‍යා මොනවද ඔකේ තියෙන? 1 3 5. එතකොට NK කියලා ගන්නලු 3යි. PK ගේ සූත්‍රය කියන්නේ NK 8 මතකනේ? NS NK කීයද? 3යි ඔක්කොම 6යි. සුළු කළාම භාගයයි. අන්න භාගයයි. අන්න භාගයයි. ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම NL හොයනලු. 2 3 5. කොට NL 3යි. කොට PL කියන්නේ NL යට NS 6න් 3යි. කියන්නේ භාගයයි. ඔත්තේ සංඛ්‍යාවක් හෝ ප්‍රථමක සංඛ්‍යාවක්. ඔහමින් M කියලා ගන්න. 1 ඔත්තේ 2 ප්‍රථමක 3 ඔත්තේ 2ම තමයි තියෙන්නේ. ඔත්තේ හෝ 4 ගන්න බෑ. 5 6 බෑ. 6 වැඩිනේ. හරි. ඔන්න ආයි බලන්න මේ පැත්ත. මේක ඔත්තේ 1 3 5. එතකොට ප්‍රථමක හින්දා 3 ගන්නත් පුළුවන්. 1 2 3 5. හරි. එතකොට NM කීයද? M කුලකයේ අවයව 4යි. හරිද? හරි. 4 මෙතන ලිව්වේ. හරි. දැන් PM ගේ සූත්‍රය කියන්න. දරුවන් කියන්න මට. NM බෙදීම NS. M වල අවයව 4යි. S වල 6යි. 3න් 2යි. හරිද පැටියෝ? හරි නේද? හරි. ආන්න. රූපේ දැක්වෙන්නේ දැක්වෙන වෘත්තය. මෙන්න මේ කේන්ද්‍රය වටා කරකව අතහරිනු ලැබේ. ඊතලය ඉදිරියේ නවතින. මේ තියෙන ඊතලය. අන්න. නවතින. අංගයේ සලකා නියදී අවකාශය S ලියන්න. මොනවද ඊතලයේ ඉදිරියේ නවතින්න පුළුවන් සම හැකියාවක් තියෙනවා. 1 2 3 4 5 6
7 8 මේන් ඕන එක නවතින්න පුළුවන්. අවයව සංඛ්‍යාව 8යි. හරි. ඊතලයේ ඉදිරියේ ඉරට්ටේ සංඛ්‍යාවක් නවතිනවා නම් x කියලා ගන්නවලු. මොනවාද ඉරට්ටේ? 2 4 6 8. හරි. nx සමානයි 4යි. අපිට කියනවා px හොයන්නලු. සූත්‍රය කියන්නේ nx බෙදීම ns. හරි. x වල 4යි ඔක්කොම 8යි. අවසාන උත්තරේ භාගයයි. ලස්සනට ගත්තා. ඊතලයේ ඉදිරියේ පහට වැඩි සංඛ්‍යාවක් ලැබීම. මොනවාද පහට වැඩි නම්? 6 7 8. එහෙනම් ny 3යි. py ගේ සූත්‍රය ny මතකනේ ලියලම මතක ඇති දැන් ns. ඔක්කොම කීයද 8යි 8න් 3යි. ඊතලයේ ඉදිරියේ පහට වැඩි ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. පහට වැඩි ඔත්තේ සංඛ්‍යා 7 විතරයි. 7 විතරයි තියෙන්නේ පහට වැඩි නම්. nz 1යි. එහෙනම් pz ගේ සූත්‍රය කියන්නේ nz බෙදීම කවුද? ns. මෙතන එක සිද්ධියයි ඔක්කොම 8යි 8න් 1යි දරුවා 8න් 1යි දරුවා. අන්න ලස්සනයි. x පෙට්ටියේ ab අකුරු ලියූ පිම්පොම් බෝල දෙකක්ද? y පෙට්ටියේ 1 2 අංක ලියූ පිම්පොම් බෝල දෙකක්ද ඇත? පළමුව x පෙට්ටියෙන් බෝලයක්ද? දෙවනුව y පෙට්ටියෙන් බෝලයක්ද ගනු ලැබේ. කියන්න බලන්න. පළමුව x පෙට්ටියෙන් ගන්නවා. එතකොට a එන්න පුළුවන්. දෙවනුව 1 එන්න පුළුවන්. එහෙම නැත්නම් පළමුව a ඇවිල්ලා දෙවනුව 2 එන්න පුළුවන්. අන්න ඒක තර්ක කරලා ලිව්වේ. එහෙම නැත්නම් පළවෙනි එකෙන් b ඇවිල්ලා දෙවෙනි එකේ 1 එන්න පුළුවන්. පළවෙනි එකෙන් b ඇවිල්ලා 2 එන්න පුළුවන්. අන්න විදි 4ක් තියෙනවා. විදි 4ක් තියෙනවා. හරි. පළමු බෝලය ඒද දෙවනුව 1ද ලැබෙන සිද්ධිය ඒ කුලකය ලෙස දාන්නලු. අන්න ඒක. එන්නේ එතකොට එන්නේ වල අවයව 1යි. pa සොයන්න කියන සූත්‍රය pa සමානයි na බෙදීම ns. ඔන්න දරුවනේ ඒ සිද්ධිය pa ඒකයි එන්නේ. ඔක්කොම සිද්ධිය 4යි. සම්භාවිතාව 4න් 1යි. 4න් 1යි. දෙවනුව 2 බෝලය ලැබෙන සිද්ධි B කුලකය ලෙස ලියන්න. පළමුව A ඇවිල්ලා දෙවනුව 2 එන්න පුළුවන්. පළමුව B ඇවිල්ලා දෙවනුව 2 වෙන්න පුළුවන්. එතකොට NB කියන්නේ 2යි. ඔන්න මම පෙන්නන්නම් ඒක. මේ 2 එන අවස්ථාවේ දෙවනුව දෙවන සැරේට 2 ඇවිල්ලා. එතකොට අහන්නේ මොකක්ද ඒගොල්ලෝ? දෙවනුව 2 බෝල් ඇවිල්ලා සිද්ධිය B. හරි. එතකොට PB අහනවා. මෙතිනේ 2 2 දාලා මේ. හරි. PB සූත්‍රය කියන්නේ NB B සිදුවීමේ සිද්ධි ගාන මෙතන NS නියදී අවකාශය 2යි. 4න් 2යි කියන්නේ 2න් 1යි. සිද්ධිය 4න් 2යි කියන්නේ 2න් 1යි සම්භාවිතාව. ටිකක් අමුතු විදිය ගන්න. ඔන්න දරුවන් අපි යනවා දැන් ඔබේ අච්චු පොතට. පහත දැක්වෙන පරීක්ෂණ සැලකිල්ලටගෙන ඒවා සසම්භාවී පරීක්ෂණ නම් ඉදිරියෙන් හරි ලකුණද සසම්භාවී නොවේ නම් ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. බලමු. 1 සිට 4 දෙක අංක යෙදූ සමබර චතුස්තල ධාතු කැටයක් දමා මේසය ස්පර්ශ කරන පැත්ත සෙවී. ඒතර අපි දන්නවා. කලින් දන්නවා වෙන්න පුළුවන් සිද්ධි 4ක් තියෙන බව දන්නවා. හැබැයි මොකද්ද හරියට වැටෙන්නේ කියලා දන්නේ නැහැ. පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන්. නැවත කරන්න පුළුවන්. රටාවකුත් නැහැ. අන්න. එනම් මේක හරි.
අපි හරි ලකුණ දාමු. හරි. අපි ගමු නිල් පාට. හරි. එකම වර්ණේ සර්ව සම හැම විදිහෙම සමාන. පවළු ඇති බෑගයකින් අහඹ ලෙස පබළුවක් ඉවතටගෙන ඒ පාට සටහන් කරගෙන. අපි ඒකත් එහෙමනේ. ඒකත් එහෙමයි. ඒවට ගැලපෙන්නේ. නැවත කරන්න පුළුවන්. එන්න පුළුවන් පාට අපි දන්නවා. මොකක්ද දෙන්නේ කියලා දන්නේ නැහැ. හරි. නිශ්චිත ඉලක්කයට බෝලයක් එල්ලකොට ඉලක්කයට වදීද යන්න නිරීක්ෂණය කිරීම. අපි දන්නවා වදී නොවදී දෙකක් වෙන්න පුළුවන්. ඒක නැවත කරන්න පුළුවන්. වදිනවද නැද්ද කියලා කල්පයක් කියන්න බෑ. වැදින පැති දෙක මොකද්ද කියලා අපි දන්නවා. ඒකත් හරි. ඒකත් හොඳයි. සසම්භාවී පරීක්ෂණ. රාබුවට පහක් සිටුවා. ඉන්ද්‍ර පහක් ඇතුළත ප්‍රරෝහණය වන බීජ ගන්න සටහන. ඉතින් රාබුවට පහක් හිටුවට පස්සේ ඒක පෙළවෙන පස්සේ ඒක කොහොමද නැවත කරන්නේ? අර සිද්ධි වලට යටත් නැහැ. ඒ අවස්ථාව වලට යටත් නැහැ. යතුරු තුනක් ඇති යතුරු කැල්ලකින් අහඹ ලෙසගත් යතුරකින් දොරක් එයි. දැන් අපිට හුඟක් වෙලාට තියෙනවානේ. අපිට යතුරු කැලලම තිබුණොත් දොරක් හරින ගියා අපි දන්නේ නැත්තම් මතක නැත්තම් අපි අහඹ ලෙස තමයි යතුරක් තෝරගන්නේ. නේද? ඒක අර අවස්ථාවලට ගැලපෙනවා. ඒක බොහොම හොඳයි. බෝලයක් කියලා විසිකොට ඒ ආපසු බිමට ඇත්තනේ ඔක ඉතින් කියන්න දෙයක් නෑ. බෝලයක් උඩට ඔක බිම වැටෙනවමයි. ඒක අරවට යටත් නැහැ. නැවත කරන්න පුළුවන් යටත් නැහැනේ අරවට. අපි බලමු මේක. 1 3 5 සංඛ්‍යා ලියා ඇති සර්වසම කාඩ්පත් තුනක් අඩංගු පෙට්ටියකින් කාඩ්පත් දෙකක් එකවර ඉවතටගෙන ලැබෙන සංඛ්‍යා දෙකේ එකතුව ඔත්තේ සංඛ්‍යාවක් දැයි නිරීක්ෂණය කිරීම. දැන් මේක බලන්න. 1 3 එකතු කරොත් 4යි. 3 5යි 8යි. 1 5 6යි. අපි දන්නවා කල් තියාම එහෙම එකක් වෙන්න බෑ කියලා. මොකද කවදාවත් දෙකක් එකතු කරලා ඔත්තේ සංඛ්‍යාවක් හදන්න බෑ. හදන්න පුළුවන් ඊට සංඛ්‍යාවක් එන අර තත්ත්ව වලට අදාළ නැහැ. මේක වැරදි. මේක වැරදි. මොනවා හරි කාඩ්පත් දුන්නා නෙමෙයි මෙතන 1 3 5 තියෙන්නේ ඔත්තේ ගන්න. ඔත්තේ එන්න ඕනේ දෙකක එකතුවේ. හරි. 1 සිට 4 දෙක අංක ලියන සමබර සවිදි චතුස්තලාකාර කැටයක් උඩ දැමූ විට මේසේ ස්පර්ශ වන පැත්තේ ඇති අංකය සටහන් කිරීමේ පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය ලියන්න. එක වැටෙන්න පුළුවන් 2 3 4 අවයව ගන්න මතකද? ns 4යි. B1 B2 W1 W2 W3 නම් කරා. black white වෙන්න ඇති. කළු පවළු දෙකක් හා සුදු පවළු තුනක් ඇති බෑග් එකකින් පවළුවක් ගැනීම පරීක්ෂණයේදී කළු වෙනුවට ඒගොල්ලෝ B දීලා B1 B2 වෙන්න පුළුවන්. W1 එන්න පුළුවන්. white 2 එන්න පුළුවන්. white 3 එන්න පුළුවන්. අවයව කීයද? අවයව ns ගණන 5යි. අවයව ගණන 5යි. ns 5යි. එක පැත්තක් ආර්ද. අනෙක් පැත්තේ වෛද ලෙස සටහන් කර ඇති කාඩ්පත් දෙකක්. එකවර උඩ දමා ලැබෙන අකුරු සටහන් කර ගැනීමේ පරිණියාන්නේ. එතකොට ඔන්න මේකේ R ඇවිල්ලා අරකේ Y එන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව මොනවද වෙන්නේ? ඔන්න බලන්න. පළවෙනි කාඩ්පත්තේ R තියෙනවා Y තියෙනවා. දෙවෙනි එකෙත් R තියෙනවා Y තියෙනවා. දැන් හිතන්න. අපි ගමු හරි විදියකට. කොහමද? මෙන්න මෙහෙම. මෙහෙම ගමු. R ඇවිල්ලා R එන්න පුළුවන්. මේකෙත් R මේකෙත් R. R ඇවිල්ලා Y එන්න පුළුවන්. එහෙම නැත්නම් පළමුව Y ඇවිල්ලා දෙවෙනුව R එන්න පුළුවන්. Y ඇවිල්ලා Y එන්න පුළුවන්. මතකනේ අර කාසිය දෙකක් උඩ දැම්මා වගේ කතන්දරේ. ඕනනම් ns අවයව සංඛ්‍යාව 4යි මේකේ වෙන්න පුළුවන්. දැක්කා නේද? ඔව්. හරි. පහත දැක්වෙන්නේ එක එක භාෂා නියදී අවකාශය ලියන්න. හරි. මල්ලක නිල් රතු කළු සහ කොළ
කළු සහ කොළ යන වර්ණ වලින් යුත් සරසමය පෑනක් බැගින් නැති බෑගයකින් නාම ලෙස පෑනක් තෝරාගෙන. එන NS 4යි. ඇහුවත් නැතත් ඔන්න මන් ලිව්වා. 5 සිට 15 දෙක අංක ලියු. සමාන ප්‍රමාණයේ අඩේ කාඩ්පත් ඇති බෑගයකින් කාඩ්පතක් ඉවතටගෙන අංකය සටහන් කිරීම. 5 සිට 15 දෙක 8 9 10 11 12 13 14 15 මේකේ සංඛ්‍යා කීයක් තියෙනවද? අවයව කීයක් තියෙනවද? 11ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11. කොහොමද 11ක් තියෙනවා කියලා දන්නේ? 1 ඉඳන් 4ටනේ අඩු. එතකොට හරිනේ. 15න් 4ක් ගියාම 11. එමෙ හිතන්න පුළුවන් ගණන් කරන්න ඕනේ. යන් තැටිය කරකවා ඊතලය තවතින අංකය සටහන් කිරීම. කියන්නේ මොනවද අංක? 1 සිට 8 දක්වා. 1 වෙන්න පුළුවන් 2 3 4 5 6 7 8. හරි. එන්නේ සැව්වේ නැතත් අපි කියනවා 8ක් තියෙනවා කියලා. මල්ලක සර්ව සමූහයේ කිරි රස ඇති ටොපි 4ක්. කිරි රස ඇති ටොපි 4ක්. ඒ ටොපි වල නම්බර දානවා. කිරි 1 කිරි 2. එම් දාන්නත් තිබුණා. කිරි 3 කිරි 4. කිරි 4. දොඩම් රස ටොපි 3ක්. දොඩම් 1 දොඩම් 2 කමා දොඩම් 2 දොඩම් 3 අන්න නියදී එන්නේ සිල්ලුවොත් 3යි 7යි කාසියක් දෙවරක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කිරීම. එතකොට සිරස එන්න පුළුවන්. සිරස අගය අන්න හරි. අපි එහෙම බලලා ලියනවා. එකපාරක් සිරස ඇවිල්ලා අගය දෙපාරක්නේ. ඊට පස්සේ අගය ඇවිල්ලා සිරස. ඊට පස්සේ අගය ඇවිල්ලා අගය. අන්න. එන්නේ 4යි. මතකයිනේ ඔය වගේ එකක්. අවයව 4යි. හොඳයි. පහසඳන් එකෙක් පරිසද ප්‍රතිඵල සමසේ භවය වේ දැයි ලියන්න. ඔන්න. සවිදි සමබර චතුස්ථල පැති 4 නිල් රතු නිල් කහ සහ කොළ පාට. ආලේ මේෂය මත දමා ඒක සමසේ භවය. සමසේ භවය සිද්ධි වේ. සිද්ධි කියන්නේ ඕනේ සමසේ භවය වේ කිව්වත් ඇති. සමවාර කාසියක් උඩ දැම්මා ඒකත් එහෙමයිනේ. සම හැකියාව තියෙනවා. සමසේ භවය වේ. හරි. අන්න බලන්න. එකේව 4යි. දෙකේව 3යි, තුනේව 2යි 1යි. 10කින්. එතකොට මේක සමසේ භවය නෙවෙයි. මොකද වැඩි හැකියාව තියෙන එක ලැබෙන්න. එක ලැබෙන්න. සමසේ භවය නොවේ. සමසේ භවය නොවේ. ඔන්න මේක දීලා තිබුණා. පැති 5ට එකේ ඉඳන් 5ට. දැන් ඕකට දැම්මොත් සමසේ භවයද? අර වර්ගඵලයේ වැඩි පැත්තේ තමයි හැමදේම පල්ලෙහාට වැඩි. ඒක වෙන්නම බෑ. නේද දරුවනේ? සමසේ කියන්න භවය නොවේ. හරි. එක සමාන ප්‍රමාණයේ රතු පැහැති කාඩ්පත් 3ක් හා නිල් පැහැති කාඩ්පත් 4ක් ඇති. රතු 3යි නිල් 4යි. රතු 3යි නිල් 4යි. නිලු 3ක් තිබුණා නම් සමසේ භාවය. සමසේ භාවය නොවේ.
රතු 3යි නිල් පැට වැඩි. සමසේ භව්‍ය නොවේ. හරි. සමාන කේන්ද්‍රික ඛණ්ඩවලට බෙදා තිරස් සවිකර ඇති වෘත්තාකාර තැටි කේන්ද්‍රයේ සවකර ඇති දර්ශකයේ කරකවා නැවතීම ඉඩ හළ විට. මේක සමානයේ වලට බෙදලා තියෙන්නේ. එහෙනම් හරි. සමසේ භව්‍ය වේ. සමානනේ. දැන් මේක බලන්න තද නිල් පාට වැඩි. මේක ඊට වඩා මේව වෙනස්. ඔක්කොම වෙනස්. එහෙනම් වැඩිපුර අවස්ථාවක් තියෙන්නේ මේකේ මත නවතින. එහෙනම් ඒක සමසේ නෑ. සමසේ භව්‍ය නොවේ. මේ රතු පාට එක මත වැඩිපුර නවතින්න හැකියාවක් තියෙනවා. සමසේ භව්‍ය වෙන්නේ නෑ. නොනැඹුරු කාසියක් උඩ දමා උඩට වැහැරී වැටෙන පැත්ත නිරීක්ෂණය කරන පරීක්ෂණයේදී නියැදි අවකාශය එස්ලියා වමින් සිරස අගය මන් දෙන්නේ අකුරු දෙක විතරයි ලිව්වේ කමක් නැහැ ns දෙකයි සිරස ලැබීමේ සිද්ධිය එනම් ඒ කියන්නේ සිරස ලැබීම එන්නේ එකයි මතකද පීයේ සූත්‍රය කියන්න ඒ සිද්ධියේ වාර ගණන නියැදි අවකාශය එතකොට මේක දෙකයි මේක එකයි දෙකෙන් එකයි අගේ වැටීමත් දෙකෙන් එකයි 1 2 3 4 යනුවෙන් මුණත් වල ලකුණු කළ නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දමා ඔන්න සලපි S ලියනවා 1 2 3 4 බලා ගන්න ns 4 කියලා නැතුනට අපි ලියනවා පළවෙනි අහන්නේ ලැබෙන අංකය 2 වීම a 2 වීම එනම් pa කියන්නේ na8 ns එතකොට ඒ වල අවයව 1යි 4යි 4න් 1යි හරි ලැබෙන අංකයේ ඉරට්ටේ සංඛ්‍යාවක් වීම කියන්නේ b කියලා ගමු 2 4 කොට nb 2යි කියලා අපි දන්නවා අවයව 2යි එනම් pb nb යට ns සූත්‍රය මතකයි අපිට එතකොට ඔක්කොම සිද්ධි 4යි මෙතන 2යි සුළු කළාම භාගයයි ලැබෙන අංකය එකට වඩා වැඩි සංඛ්‍යාවක් වීම ලැබෙන අංකය එකට වඩා වැඩි සංඛ්‍යාවක් වීම අපි c කියලා ගමු මොනවාද එකට වඩා වැඩි 2 3 4 කොට nc 3යි එනම් pc සමානයි nc බෙදීම ns අවයව 3යි ඔක්කොම 4යි හරි 24යි 4 අභ්‍යාසය 1 සිට 6 දෙක අංක යෙදු සමබර ඝනකාකාර ධාතු කැටයක් දමු විට උඩට හැරී වැටෙන පැත්තේ අංකය සටහන් කිරීමේ පරීක්ෂණයේදී S ලියන්නලු 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 3 4 5යි ns 6යි අවයව සංඛ්‍යාව 6යි ඉරට්ටේ සංඛ්‍යාවක් නම් වැටෙන පැත්ත 2 4 6 එතකොට na කියන්නේ 3යි හරි අවයව 3යි එහෙනම් pa ආනෝ ඒ වල සම්භාවිතාව na බෙදීම ns ඒ වල 3යි s වල 6යි සුළු කළාම භාගය ප්‍රථමක සංඛ්‍යාවක් වැටීම 2 3 5 කොට nb 3යි නේ බබෝ සම්භාවිතාව pb nb යට ns ඒකේ අවයව 3යි 6න් 3යි දෙකෙන් එකයි හරි a b c d e f g h ලෙස ලියලා සමාන කාඩ් පත් 7ක් ඇති බෑගින්
ආම ලෙස කාඩ් පතා ගැනීමේ පරීක්ෂණයකදී නියැදිය කියන්න. A වෙන්න පුළුවන් B C D E F G H ඔය ඕන එකක් එන්න පුළුවන්. NS කීයක්ද එතකොට අවයව 8යි. හරි. B අකුර සහිත කාඩ් පතක් ලැබීම. අපි M කියලා ගමු. අන්න B අකුර ලැබීම. එතකොට NB M කියන්නේ එකයි. එතකොට PM NM යට NS මේක එකයි 8යි 8න් එකයි. ස්වරාක්ෂරයක් සහිත ලැබීම. ස්වරාක්ෂර A එතකොට NX කියන්නේ දෙකයි. එතකොට PX කියන්නේ NX යට NS එතකොට මේකේ දෙකයි ඔක්කොම 8යි 4න් එකයි බබු සුළු කළාම තිබ්බා. K අක්ෂරය ලැබීමේ සම්භාවිතාව. ඔමින් K අක්ෂරය ලැබීමේ සම්භාවිතාව. අපි Y කියලා ගමු. K අක්ෂරය ලැබී. එතකොට NY කියන්නේ එකයි. එහෙනම් PY කියන්නේ NY බෙදීම NS. K කියන්නේ එක අකුරක් ඔක්කොම 8යි 8න් එකයි. හරි ෂෝට්. හරි. අන්න 1 සිට 25 අංග යුතු සමාන කාඩ් පත් 25ක් පෙට්ටියක් තුළ ඇත. ඉන් අහම ලෙස කාඩ් පතක් ගැනීමේ පරීක්ෂණයට අදාළව අංක 8 සහිත කාඩ් පත ලැබීමේ සම්භාවිතාව සොයන්න. දැන් මුලින්ම අපි S ලියන්න යනවා. බය වෙන්න එපා 25ම ලියන්න බෑ. 1 2 3 24 25 අන්න ලිව්වනේ. එතකොට NS 25ක් තියෙනවා. හරි. අංක 8 සහිත කාඩ් පතක් ලැබීම. අන්න ඒ කියලා ගත්තා. එතකොට NA වල එක අවයවයි. එතකොට PA කියන්නේ කියන්න. NA බෙදීම NS. එතකොට ඒ වල අවයව එකයි ඔක්කොම 25යි. හරි ෂෝක්. පහේ ගුණාකාරයක් ලැබීම. අපි දාමු B කියලා. මොනවද මේකේ තියෙන්නේ? 5 10 15 20 25ත් හරි 25කුත් තියෙනවා. එතකොට NB 5යි. B වල අවයව 5යි. සූත්‍රය PB සමානයි NB යට NS. ඔක්කොම මෙතන 5යි 25යි. සුළු කළාම 5න් එකයි. 5න් එකයි. ඔත්තේ සංඛ්‍යාව සහිත කාඩ් පතක් ලැබීම. C කියලා දාමු. 1 3 5 7 ඕම ගිහිල්ලා අන්තිමට 25 එනවා. ඔත්තේ සංඛ්‍යා කීයක් තියෙනවද කියලා කියන්න බලන්න. 13ක් තියෙනවා. මොකද අවසාන එකයි මුල එකයි ඔත්තේ නිසා 13ක් තියෙනවා. ඊටු 12 තමයි ඉරට්ට වෙන්නේ. එහෙනම් PC NC බෙදීම NS. C වල අවයව 13යි. ඔක්කොම 25යි. හරි. සමජතුරස්‍ර සංඛ්‍යාවක් කියන්න 1 4 9 16 25. එතකොට D වල අවයව 5යි. හරි. එහෙනම් PD ගේ සූත්‍රය කියමු. ND බෙදීම කියන්නකෝ NS. එතකොට D වල අවයව 5යි. ඔක්කොම 25යි. 5න් එකයි දරුවා. අන්න දරුවා. හරි නේද? හරි. රූපේ දැක්වෙන උපකරණයේ දර්ශකය. දර්ශකය කියන්නේ ඊතලය. කැරකැවූ විට ඊතලයේ පිහිටීම අනුව පහස දාන එක එක් අවස්ථාවේ සම්භාවිතාව සොයන්න. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ තද නිල් පාට මේක කොටස් දෙකකට පාට කරලා තිනවා මෙහෙම. මේ මිරක් ඇඳුවා. පෙනේද බන්ද? මම රතුවෙන් අඳලා බලමු. ඔන්න බලන්න.
මේක දෙකට බෙදුවොත් මෙහෙම. මෙතන කෑලි 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. 8ක් තියෙනවා. හරි. එතකොට පළවෙනි ඇවිල්ලාන්නේ තද නිල් අපි දාමු A. තද නිල් පාට. හරි. එතකොට PA කියන්නේ NA යට NS. දැන් මේක බලලා කියන්නකෝ. A වල කොටස් දෙකක් තියෙනවා. ඔක්කොම 8ක් තියෙනවා. 4න් 1යි. හරිනේ? හරි. දෙවෙනියා රතු වර්ණය. රතු පාට වර්ණය. රතු පාට. කොට BB. NB යට NS. රතු පාට දිහා බලන්න. එක කෑල්ලයි තියන්නේ ඔක්කොම 8යි. 8න් 1යි. ඊට පස්සේ කහ වර්ණය. කහ වර්ණය කියන්නේ ඒත් 1යි තියෙන්නේ. අපි C කියලා ගමු. කහ පාට. එතකොට PC කියන්නේ NC 1යි. NS 8යි. පබ 8න් 1යි. අන්න 8න් 1යි කියලා අපිට ආවා. ආයිත් බලන්න. තද නිල් පාට නම් කොටස් 2යි. 8න් 2යි 4න් 1යි. රතු පාට නම් එක කොටසයි. කහ පාටත් එක කොටසයි. දැක්කනේ? බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සඳහා දී ඇති පිළිතුරු පහෙන් නිවැරදි ඒවා ඇත්තේ එකකි. පිළිතුර නොදන්නා ප්‍රශ්න ආමත පිළිතුරක් ඔහුගේ සම. නිවැරදි වීමේ සම්භාවිතාව. අපි ඒ කිව්වොත් නිවැරදි වීම. දැන් මෙතන මේකේ තියෙන අවයව එකයි. එකයිනේ නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි බහුවර්ණ උත්තර තියෙනවා 5ක්. එතකොට PA කියන්නේ NA යට NS. එහෙනම් සම්භාවිතාව කියන්නේ 5න් 1යි නිවැරදි වීම. වැරදි පිළිතුරක් ලැබීම. B. වැරදි වීම. ඒතර එක නම් හරියන්න පුළුවන්. වරදින්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. එහෙනම් BB NB යට එක සූත්‍රය නැතුව ලිව්වත් හරි දෙනවා අපි. ඔක්කොම සිද්ධි 5යි එතන 4යි. හරියන ඒවා 1යි තියෙන්නේ. සරසම බබළු අතරින් 3ක් රතු පාටින්. රතු 3යි. 2ක් කළු පාටින්. 5ක් සුදු පාටින්. ඇත. අහමු ලෙස බබළුවක් රතු පාට බබළුවක් වීමේ සම්භාවිතාව. ඒ කියලා දාමු. එතකොට රතු 1 රතු 2 රතු 3. එනම් PA NA යට NS. ඒ වල අවයව 3යි. ඔක්කොම මෙතන NS කියන්නේ පබළු 10යි. 10න් 3යි දරුවා. නිල් පාට. නිල් පාට පබළු කීයද? නිල් පාට ඒවා එකක්වත් නැහැනේ. එහෙනම් NB බිඳුවයි. එහෙනම් PB සමානයි NV යට NS. නැති ඒවා කොහොමද ළමයි ලැබෙන්නේ? බිඳුව 10න් බෙදුවාම බිඳුවයි. හරි. අපි බලමු ඊළඟට. මේකේ තියෙනවා රතු 3යි, කළු 2යි, සුදු 5යි. රතු 3යි, කළු 2යි, සුදු 5යි. හරි. දැන් මොකද අහන්නේ? රතු හෝ සුදු ලැබීම. 100 අකුරෙන් දාමු. රතු 1 රතු 2 රතු 3 හරි. හෝනම් සුදුත් වෙන්න පුළුවන්. සුදු 1 සුදු 2 සුදු 3 සුදු 4 සුදු 5. එතකොට PC කියන්නේ NC යට NS.
සීවලාවයව කීයද? 5යි 3යි 8යි 10යි. සුළුනාම 4යි 5න්. හරි. කළු පබළුවක් ලැබීම. කළු දෙකයි තියෙන්නේ. කළු එක කළු දෙක. එහෙනම් PD කියන්න. ND අපි දන්නවනේ ND බෙදීම NS 2යි 10න් 1යි 5න් සුළු කරලා තියන්න. හරි. සිසුවෙකු සතියේ කුමන දවසක ඉපදී ඇතැයි විමස පරීක්ෂණයේදී ඔහු සඳාවක ඉපදීමේ සම්භාවිතාව නිකම්ම කියන්න පුළුවන්. දවස් 7න් 1යි. නිකම්ම දාමු. ඔහු ඉරිදාවක ඉපදීමත් එහෙම තමයි. 7කින් 1යි. ඔහු බදාදාවක හෝ සිකුරාදා කියන්නේ දවස් 2යි 7න්. ඔහු සෙන්සුරාදා හෝ ඉරිදා නොවන දවසක. તો සෙන්සුරාදා ඉරිදා අරුණම දවස් 5යි. 7න් 5යි. ඔන්න ආයි බලන්න. සෞන්දර්ය ඉපදෙන්න පුළුවන් හැකියාව 7න් 1යි. සතිය දවස් 7න් 1යි. ඉරිදාත් එහෙමයි 7න් 1යි. ඔහු බදාදාවක හෝ සිකුරාදාව දවස් 2යි තියෙනවනේ 7න්. සෙන්සුරාදා ඉරිදා නොවන දවසක දවස් 5ක් තියෙනවා. බොහොම සරලයි. අන්න බලන්න දරුවන් අපි ආවා ඔබේ අචුපතේ සාරාංශයට. සමසේ භවය ප්‍රතිඵල සහිත සසම්භාවී පරීක්ෂණ අපි තේරුම් කළා. තෝරාගත් ප්‍රතිඵලයක සම්භාවිතාව. සසම්භාවී පරීක්ෂණ නියදී අවකාශය පල්ලයට එන්නේ. උඩට එන්නේ අවශ්‍ය කරන සිද්ධි ගන්න. සිද්ධියක සම්භාවිතාව මේ සූත්‍රය මතකද? මේක තමයි වැදගත් වෙන්නේ. ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව වෙන්නේ යට NS. ඒතර බලන්න මම ඉස්සල්ලාම සසම්භාවී පරීක්ෂණ සඳහා මගේ උදාහරණ ගොඩාක් දුන්නා. ඒකෙන් තේරුම් ගන්න. ගැටලු කතා කරලා අභ්‍යාස කළා. ඊට පස්සේ ඔබේ අච්චුපතේ තිබිච්ච සියලුම නිදසුන් මම කතා කළා. සියලුම ගැටලු අභ්‍යාස කතා කළා. මෙන්න සාරාංශයත් කළා. ඔබේ පාඩම මෙතකින් සම්පූර්ණයෙන් නිමාවටපත් කරනවා.